මෙතන පැමිණ සිටින මාධ්‍යවේදීන් සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පොල්තෙල් භාවිතය සම්බන්ධයෙන් රටේ ඇති වී තිබෙන තත්ත්වය. විශේෂයෙන්ම පොල්තෙල් සම්බන්ධයෙන් අපි මීට කලින් සිටම සාකච්ඡා කරලා තිබ්බා. ඔබතුමාලට මතක ඇති අපි පොල්තෙල් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයේම විද්වත් කතිකාවක් පැවැත්තුවා. ඒ පොල්තෙල් කතිකාවේදී මතුවෙච්ච කාරණා වලට අහුම්කම් දුන්නා නම් අද තියෙන තත්ත්වය මතුවෙන්නේ නැහැ. මේකෙදී අපි කියන්න ඕනේ මූලික කාරණා තුනක් යටතේ ගන්න පුළුවන්. පළවෙනි දේ තමයි මේ පොල්තෙල් කොච්චර වටිනවද කියන එක. මේ පොල්තෙල් වල වටිනාකම සම්බන්ධයෙන් අපි අතීතයේ සිහිපත් කරොත් එimhe යුග තුනකට යනවා. ඒ තමයි අපි අතීතයේ මේ පොල්තෙල් භාවිතයේ අපේ පැරැන්නෝ පාවිච්චි කරා. එහි වටිනාකම දැනගෙන හිටියා. පොල්තෙල් ආහාරයක් හැටියටත් ගත්තා. ආහාරවල විවිධාකාරයේ දේවල් දියුණු කරන්නටත් පාවිච්චි කරා. ඒ වගේම තමයි පොල්තෙල් සමහරවිට හිසේ ගෑම වැනි අනිකුත් කටයුතු සඳහාත් පොල්තෙල් අපි විශාල වශයෙන් පාවිච්චි කරපු රටක්. අතීතයේදී අපි ඇත්තටම පාවිච්චි කරලා තියෙන මීතෙල් සහ පොල්තෙල් කියන දෙකම විශේෂයෙන්ම බටහිර ජාතීන් ලංකාව අල්ලා ගැනීමත් එක්කම පොල්තෙල් භාවිතය වැඩි වෙලා තියෙනවා. කෙසේ නමුත් පොල්තෙල් කියන දේ සිරුරට හොඳ දෙයක් හැටියට තමයි සැලකන්නේ. නමුත් පසු කාලීනව විශේෂයෙන්ම මේ මෑත යුගයේදී යම් පිරිසකට අවශ්‍ය වුණා ලංකාවේ පොල්තෙල් වෙනුවට පොල්තෙල් නොවන අනිකුත් තෙල් වර්ග ප්‍රවර්ධනය කිරීම සඳහා පොල්තෙල් අපකීර්තියට පත් කිරීම සඳහා විවිධාකාරයේ අභූත චෝදනා පොල්තෙල් යොදවා ගැනීමෙන් කුමන්ත්‍රණකාරී ලෙස වාණිජ අරමුණු මුදුන් පමුණවා ගැනීම සඳහා පොල්තෙල් අපකීර්තියට පත් කිරීමේ ලොකු වෑයමක් කරා. ඒ හෘදයට හොඳ නෑ වැනි කාරණා කියමින්. ඒ අවස්ථාවේදී මතක් කරන්නට අවශ්‍යයි විශේෂයෙන්ම කොළඹ ප්‍රධාන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා හැටියට හිටපු ඩී.පී. අතුකෝරාල මහත්මයා ඒ කාලේදී පොල්තෙල් වල වටිනාකම තහවුරු කිරීම සඳහා ඉතාමත්ම විශාල වැඩපිළිවෙලක් ඒ කාලේදී අරගෙන ගියා. ඒක නිසා අද මේ යුගයට ඇවිල්ලා තිනවා. ඒ තමයි පොල්තෙල් වල තියෙන වටිනාකම කොච්චරද කියනවනම් අපි දකිනවා මේ දත්ත පත්‍රිකාව ගත්තොත් එහෙම ලෝකේ වැඩිම පොල්තෙල් පාවිච්චි කරන රට බවට පත් වෙලා තියෙන නෙදර්ලන්ඩ්ස් කියන රට. ඊළඟට මැලේසියාව, ඊළඟට ජර්මනිය. ඒ කියන්නේ බටහිර රටවල් පොල්තෙල් වල වටිනාකම පැහැදිලිවම තේරුම් අරගෙන තියෙන බව තේරුම් ගැනීමත් එක්ක මේ පොල්තෙල් නොවන අනිකුත් තෙල් ලංකාවට ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරන මේ තුන්වෙනි යුගයේ පිරිසකලේ පොල්තෙල් කියන නාමය යටතේ අනිකුත් තෙල් විකිණීමට ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට දත්ත ලැබිලා තියෙනවා ලංකාවේ පාවිච්චි කරන තෙල් වලින් පොල්තෙල් කියලා විකුණන පොල්තෙල් වලින් 75%කම පොල්තෙල් නොවන අනිකුත් තෙල් වර්ග සහ අනිකුත් විවිධාකාරයේ අපද්‍රව්‍ය එකතු වෙනවා කියන නිසා අපි අද දවසේ කඩෙන් ගන්නා වූ පොල්තෙල් පිළිබඳ සෞඛ්‍ය තර්ජනයක් ඇති වෙලා තියෙන බව මෙතෙන්ට කියන්නට අවශ්‍යයි. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා මහජනතාවට එදා අපි අතීතයේ කරා වාගේ හැම ගෙදරක්ම මේ අවුරුදු සමයේ එළඹෙන්නේ අවුරුදු සමයේදී තමන්ගේ පොල්තෙල් තමන් ගෙදර හිඳ ගන්නා වූ ආකාරයක් විශේෂයෙන් පොල්තෙල් තැඹිලි තෙල් හිඳ අරගෙන ඒ හිඳගත්ත පොල්තෙල් වලින් ආහාර නිෂ්පාදනය විතරක් නෙමෙයි තමන්ගේ අනිකුත් සෞඛ්‍යමය කටයුතු සඳහා භාවිතයක් එදා පැවතුණා. ඒක නිසා පොල්තෙල් හිඳ ගන්නව නම් හැර මේ කඩෙන් ගන්නා වූ පොල්තෙල් වල පිළිබඳ තහවුරු කිරීම අපිට අහෝසි වෙලා තියෙන කාරණයකුයි මෙතනදී දක්නට ලැබෙන්නේ. ඒක නිසා වටිනා පොල්තෙල් අපිට අහෝසි වෙමින් පොල්තෙල් වෙනුවට පොල්තෙල් කියලා මිල මුදල් වැය කරමින් පොල්තෙල් තරම් වටින්නේ නැති මුදලින් සහ වටිනාකමින් ගුණාත්මක භාවයෙන් කිසිම වටින්නේ නැති වෙනත් තෙල් වර්ග අපි පරිභෝජනය කරමින් පිළිකාකාරක තත්වයට යෑමක් තමයි මෙතනදී නිරූපණය වෙන්නේ. ඒක නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැටියට මේ සඳහා අපි කරපු යෝජනා රාශියක් තියෙනවා. අපි 2013 දෙසැම්බර් මේ කරපු යෝජනා මාලාව මේ සම්බන්ධයෙන් රටේ මෙවැනි ආහාරයෙන් අපිට සිද්ධ වෙන විශේෂයෙන් වසවිස සහ අනිකුත් වැරදි ආහාර පුරුදු නිසා අපිට සිද්ධ වන්නා වූ සෞඛ්‍යමය ගැටලු අපි විසඳගත්තේ නැත්නම් අපිට බෝ නොවන රෝග වැඩිවීම වළක්වා ගන්නට හම්බෙන්නේ නැහැ. ඒක නිසා අපි මෙතනදී යෝජනා 4ක් සිද්ධ කරන්නට කැමතියි. පළවෙනි යෝජනාව තමයි මෙතනදී අද අපේ ආහාර පනතක් තියෙනවා එක පැත්තකට, අනිත් පැත්තට පාරිභෝගික අධිකාරියේ පනතක් තියෙනවා සහ විවිධාකාරයේ පනත් ක්‍රියාත්මක වුණත් රටේ මහජනතාවට වසවිසෙන්තර ආහාර සහ නිවැරදි ආහාර මිලදී ගැනීම අහෝසි වී තියෙන බව අපි කවුරුත් දන්න කාරණයක්. පළතුරක් ගන්න ගියත් එකට වසවිස ගහලා, එළවලුවක් ගන්න ගියත් වසවිස ගහලා, ඒ වගේම තමයි ඒවා නිෂ්පාදනය කරන පිරිස් වසවිස වැළැක්වීම සඳහා ගන්නා වූ පියවර පිළිබඳ නීතියෙන් පියවර ගත හැකි පියවර ඉතාමත්ම අහෝසි වෙලා තියෙනවා. ඒක නිසා පළවෙනි යෝජනාව තමයි අපි කරන අපි ගන්නා වූ ආහාරයක් යම් කිසි කෙනෙක් විකුණීම සඳහා වෙළඳපොළට නිකුත් කරනවා නම් ඒ ආහාරයේ තිබෙන නිවැරදිතාවය පිළිබඳ
ඩික්ලරේෂන් එකක් නැත්නම් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. දැන් අපි දන්නවා විදේශ රටවල් වල අපි හිතමුකෝ යම් කිසි විදිහෙන් ආහාර නිෂ්පාදනය කරනවා. ඒ ආහාර නිෂ්පාදනය කරේ කොයි කලාපයේද කියන එකේ GPS map කියන මට්ටමට. ඒ කියන්නේ තියෙන භූමි කලාපයේ කොහෙද වගා කරේ? ඒකට යම් කිසි වසවිසක් පාවිච්චි කරාද? ඒක ඊට පස්සේ වැඩි කල තබා ගැනීම සඳහා යම් කිසි වසවිසක් පාවිච්චි කරාද? මේ සියලු දත්ත තමන් විකුණන අවස්ථාවේදී ඉදිරිපත් කිරීමට බැදී සිටින නීති රාමුවක් තියෙනවා. ඒක නිසා පාරිභෝගික ආරක්ෂා කර ගැනීම සඳහා ඒ විකුණන පුද්ගලයෝ ඒ ආහාරයේ මුල සිටම නිෂ්පාදනය කරන්න ගත්ත පියවර සියල්ලේම පිළිබඳ දත්ත ඉදිරිපත් කිරීම පළවෙනි යෝජනාව හැටියට අපි යෝජනා කරනවා. දෙවෙනි යෝජනාව තමයි සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන් ආහාර සම්බන්ධයෙන් තීරණ ගැනීම ප්‍රමිති ආයතනයට හෝ වෙනත් ආයතනයකට පවරන්න බෑ. ඒක නිසා අපේ ලංකාවේ තියෙන ආහාර පනත ඉතාමත්ම දුර්වලයි. ඒක නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්පූර්ණ වගකීම පැවරෙන ආකාරයට නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය මෙතනදී අපි මතු කරනවා. ඒ සම්බන්ධ සාකච්ඡාවක් අපි ඉදිරියේදීත් නැවත සැරයක් අපි සෞඛ්‍ය බලධාරීන් සමගත් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි යෝජනාව තමයි අපි දන්නවා වාණිජ උසාවියක් තියෙනවා. ඒ වගේ අපේ රටටත් පාරිභෝගික විශේෂයෙන් පාරිභෝගික සහ ආහාර සම්බන්ධයෙන් උසාවියක් බිහි කිරීමේ වැදගත්කම අපි මෙතනදී සාතික කරනවා. මොකද සමහර විට සමහර ආහාර ද්‍රව්‍යයක් පිළිබඳ උසාවියේ නඩුවක් පැවරිච්චාම නඩුව ඉවර වෙන්නේ කාලය ගොඩක් වැඩි වුණොත් එimhe ඒ ආහාර ද්‍රව්‍ය හොඳ දෙයක් නැත් එක නරක වෙන්නට පුළුවන්. එතකොට ඒක විකුණන්න ආපු කෙනාට අසාධාරණයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඒක මිලදී ගන්න හිටපු පාරිභෝගිකයට අසාධාරණයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා කාර්යක්ෂමව ආහාර සහ පාරිභෝගිකයන්ගේ කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා වෙනම උසාවියක් ස්ථාපනය කිරීම වැදගත්කම අපි මෙතනදී සාතික කරනවා. හතරවෙනි කාරණය තමයි මේ විවිධාකාරයේ මේ අකටයුතුකම් කරන වෙළඳාම් කරන සමාගම් සමග රජයේ නිලධාරීන් විවෘතවම සමහර අය සම්බන්ධතා පවත්වනවා. ඒක නිසා රජයේ නිලධාරියෙක් හැටියට ක්‍රියා කරන කිසිදු නිලධාරියෙක් තමන් සේවය කරන තාක්කලුත් ඊට පස්සේ විශ්‍රාම අරගෙන අවුරුදු 5ක් යනකනොත් මෙවැනි සමාගම් සහ කොම්පැනි සමග කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වීම නීතියෙන් වරදක් කළ යුතු තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කළ යුතුයි කියන යෝජනා හතර අපි රජයේ වෛද්‍යනාධාර සංගමයේ හැටියට ඉදිරිපත් කරනවා. යම්කිසි සැරින් සැරේ මෙවැනි ආකාරයට පොල් තෙල් වෙන්න පුළුවන්, සබන් වෙන්න පුළුවන්, ඒ වගේම පාරම්පරික සහල් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ඊළඟට සමහර එළවලු වර්ග, පළතුරු වර්ග මේ සියලු දේ විස සහ සෞඛ්‍යයට අහිතකර විදිහට සිද්ධ වෙන සිද්ධීන් දාමයක් අපි ඇහැට දිනපතා දකිද්දිත් අපි ඒ සඳහා ගන්නා වූ නීතිමය ක්‍රියාමාර්ගයේ ශක්තිමත් නොවෙන්නේ අපේ තියෙන අනපනත් ඒ සඳහා සාර්ථකව සියලු දෙනාම ආවරණය කරන ආකාරයට කටයුතු නොකිරීම. ඒකින්ද අපි මේ යෝජනා හතර කරේ. නැවතත් යෝජනා හතර සැකෙමින් කියනවා නම් පළවෙනි දේ තමයි වෙළඳපොළට ආහාරය හෝ සෞඛ්‍ය සම්බන්ධ ද්‍රව්‍ය නිෂ්පාදනය කළ ඉදිරිපත් කරන පුද්ගලයා ඒ ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කරපු සියලු පියවරවලදී සෞඛ්‍ය ආරක්ෂිතව කරව බවට තහවුරු කරන්නා වූ යම්කිසි තහවුරු කිරීමක් එතනදී කළ යුතුයි. දෙවෙනි දේ තමයි ඒ ආහාරවල ඒ තහවුරු කිරීමට අදාළව පවතිනවාද කියන එක අහඹු ලෙස නිරීක්ෂණය කිරීම සඳහා සම්පූර්ණ එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයට මූලික වගකීම දීලා අනිකුත් සියලු ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ මූලිකත්වයේ යටතේ කටයුතු කළ යුතු තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. තුන්වෙනි කාරණය තමයි අපි කිව්වේ ආහාර සහ පාරිභෝගික ද්‍රව්‍ය සම්බන්ධයෙන් කාර්යක්ෂමව වැඩ කරන පාරිභෝගික සහ ආහාර පිළිබඳ වෙනම උසාවි පද්ධතියක් නැත්නම් වෙනම උසාවියක් අර අපි දන්නා වාණිජ උසාවියේ තියෙනවා හා සමාන උසාවියක් බිහි කිරීමේ අවශ්‍යතාවය මෙතනදී සඳහන් කරනවා. හතරවෙනි කාරණය තමයි රජයේ නිලධාරීන් රජයේ සේවය කරද්දී සහ ඉන් විශ්‍රාම අරගෙන අවුරුදු 5ක් යනකම් මෙවැනි සමාගම් සමග කිසිදු සබඳතාවයක් පවත්වා ගන්නට බෑ. එවැනි සබඳතාවක් පවතින බවට ඔප්පු වුණොත් එහෙම ඒ පුද්ගලයාට විරුද්ධව නීතියෙන් කටයුතු කිරීමේ හැකියාව සහ දඬුවම් කිරීමේ හැකියාව නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය තදටම තියෙනවා. මොකද වසවිස සමාගම් සමග ඒ වගේම මෙවැනි පොල්තෙල් වැනි වැරදි ව්‍යාපාර කරන සමාගම් සමග ඒ සමාගම් වල සාර්ථකත්වය වෙනුවෙන් ඒ අය අමාරු වැටිච්චාම ඒ සඳහා අවශ්‍ය කරන සියලු දත්ත සැපයීම රාජ්‍ය ව්‍යුහය තුළම සමහර රාජ්‍ය නිලධාරීන්ම සිදු කිරීම පැහැදිලිව හැමෝම දන්න කාරණයක්. ඒක නිසා ඒ අයට විරුද්ධව කටයුතු කළ හැකි ක්‍රමවේදයක් රටේ ස්ථාපනය කරනකම් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිව පෙන්වන්න කරලා දිය යුතුයි. පයිතුනේ දැන් මේ විශේෂහිත පොල්තෙල් තුගේ මුලින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ඒකකයේ විසින් තහනම් කරනවා. නැවත ප්‍රමිති ආයතනයේ විසින් මේක
අවසර ලබා දෙනවා. එහෙම හැකියාවක් තියෙනවද ලංකාවේ? ලංකාවේ එහෙම හැකියාවක් තියෙන. මෙතන තමයි මේ ප්‍රශ්නේ වුනේ. මේ පොල් තෙල් විතරක් නෙමෙයි. මීට කලින් සබන් සම්බන්ධයෙන් වගේ ප්‍රශ්න වුණා. ඒ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ කියන්නේ ඔතනින්ම පැහැදිලි වෙන කාරණා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසන් තීරකයා බවට පත් වෙලා නැහැ. නීතිමය තත්ත්වය යටතේ විවිධ ආකාරයේ හැකියාවක් තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය වෙනුවෙන් ගන්නා වූ තීරණ අතිපිහිත කරන්න. දැන් වසවිස දැමීම සම්බන්ධයෙන්ුත් මේ කාරණේමයි තියෙන්නේ. අපි පැහැදිලිවම කියලා තියෙනවා අපේ ආහාරයට වසවිස එකතු කිරීම නතර කළ යුතුයි කියලා. එතකොට ආහාර නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු කරන කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු පිරිස් අපි කියනවා නම් ආහාරයකට වසවිස තියෙන්න බෑ කියලා අවසන් තීරකයා බවට පත් විය යුත්තේ වෛද්‍යවරු සහ සෞඛ්‍ය අමාත්‍යාංශය. නමුත් ඒ තියෙද්දි වසවිස තියෙන ද්‍රව්‍ය විවිධාකාරයේ වාණිජ අරමුණු මත නිකුත් කිරීම සඳහා හැකියාව අද තියෙනවා කියන තත්ත්වය තමයි මෙතනදී පැහැදිලිව තියෙන්නේ. ඒක නිසා තමයි මම කිව්වේ ආහාර සහ සෞඛ්‍ය සම්බන්ධ මේ කාරණා සම්බන්ධ තීරණ ගැනීමේ අවසන් තීරකයා බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ආහාර පනත පත් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන විදිහට නීති සම්පාදනය කිරීම සඳහා කටයුතු ඉදිරියේදී තීරණාත්මක නොකළහොත් එම මේ රටේ වැසියන් දිනෙන් දිනම පිළිකා ඇතුළු විවිධාකාර රෝගාබාධ වලට ලක් වෙලා අවසානයේ මිය යාම සිද්ධ වෙයි. මෙතනදී කියන්නට අවශ්‍යයි ලෝකේ වැඩිම වසකන රට ලංකාව බව මම ඊට කලින් සඳහන් කරලා තිනවා. ඒ වගේම තමයි E numbers ආහාරයේ E numbers කියන්නේ අනුමත විවිධාකාරයේ රසායන වර්ගයන් එකතු කරන විවිධ හේතු නිසා ඒ E numbers ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වුම් කරලා දෙනවා. ලංකාවේ ඒක පුද්ගල ඒ කියන වසවිස නිර්දේශිත වසවිස පරිභෝජනයේ එක පුද්ගලයෙක් කිලෝ 4.5ක් කනවා කියලා. එතකොට වැඩිම වස කාලා වැඩිම E numbers කාලා වෙලත් මේ ජාන කිටුව මූණ දෙන සත්වයේ ජාන කිටුවක් අපිට තියෙන හින්දා තමයි මේ තරමට ඔරොත්තු දෙන්නේ. නමුත් දිනෙන් දිනම අපේ පිළිකා සංඛ්‍යාව වැඩි වෙනවා, දියවැඩියාව වැඩි වෙනවා, ඒ වගේම හෘද රෝග වැඩි වෙනවා. මේ කාරණේට පැහැදිලිවම මූලිකවම බලපාන්නේ අපේ ආහාරය කියන එක අපි අමතක කරලා කටයුතු කිරීමයි තියෙන්නේ. ඒක නිසා රටක් ජාතියක් නිරෝගීව පවත්වාගෙන යාම සඳහා වගකීම දරන සෞඛ්‍ය අමාත්‍යාංශය නම් සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ නොකරන ආහාරයක් මේ රටේ විකිණෙන්න හෝ එය මහ ජනතාවගේ පරිභෝජනයට ලක් වෙන්න නුසුදුසුයි. ඒ තත්ත්වය නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන නීති ඇතුළු පද්ධතීන් සියල්ලම රසායනාගාර ඇතුළු සියලු සද්දතීන් සකස් කර ගැනීමේ අවශ්‍යතාවය මෙතනදී මතු කරනවා. ඒ සඳහා අපි ඉදිරියේදී ඊටාමත්ම දැඩිව කටයුතු කරන බවත් මෙතනදී කියන්න අවශ්‍යයි. ඒකින්දම තමයි මේ යෝජනා 4ක් අපි මේ ආකාරයෙන් ඉදිරිපත් කරේ. ඒ කන්ටේනර් ටික අහුණා පස්සේ මේ පිළිකාකාර රහිත පොල්තෙල් කියලා හොයාගත්තේ. ඒකට මේ විපක්ෂයෙන් චෝදනා කරන මේ කන්නොත් මේ මෙවැනි පොල්තෙල් ওই මාගරින් මේ වගේ වෙයි මේ පිළිකාකාර රහිත තිබෙත් මේවා තියෙන්නේ. ඒකද වාර්තා වෙලා නැද්ද? පැහැදිලිවම කිව්වනේ දැන් මීට කලින් අපි අපේ වෙබ් අඩවියට ගිහිල්ලා බලන්න මීට මාස 6කට විතර ප්‍රථම අපි ඉදිරිපත් කළා ලංකාවේ පොල් තෙල් හැටියට අපි කෑමකට ගන්න පොල් තෙල් වලින් 75%ක පොල් තෙල් නොවන ද්‍රව්‍ය තියෙන්නේ කියලා. එතකොට පොල් තෙල් කියන නම යටතේ ඒ මිලට පාරිභෝගිකයා වියදම් කරාට ඒ මිනිස්සුන්ට පොල් තෙල් හම්බෙන්නේ නැහැ. ඒතර අපි පේනවා බටහිර රටවල් වල පොල් තෙල් කොච්චර වටිනවද කියන බටහිර රටවල් තමයි වැඩිම ලෝකේ පොල් තෙල් පරිභෝජනය කරන්න කියලා මේ දත් වලින් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ පොල් තෙල් වටින දෙයක්. ඒක නිසා පොල් තෙල් නොවන දේවල් මේ පොල් තෙල් හැටියට විකිණීම කියන සිද්ධිය තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් මේක පක්ෂ විපක්ෂ දෙකටම අපි ඉදිරිපත් කරා. ඒ වගේම අපේ වෙබ් අඩවියේ තියෙනවා. නමුත් මේ සඳහා අවධානය යොමු වීමේ මදවීමයි තියෙන්නේ. ඒක නිසා පැහැදිලිව කියන්න අවශ්‍යයි පොල් තෙල් විතරක් නෙමේ අපි මෙතනදී විපක්ෂයට සහ ආණ්ඩු පක්ෂයට දෙකටම මතක් කරන්න අවශ්‍යයි. වසවිස දැමීම සම්බන්ධයෙන් අපි දැන් අවුරුදු 12ක් 15ක් තිස්සේ දිගටම කතා කරනවා. ආහාරයට වසවිස දානවා. වසවිස ආහාරයට දැම්මාම එයින් පිළිකා ඇතුළු රෝග ඇති වෙනවා. ඒක නිසා පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු වෙලා සියලු දෙනා මහ ජනතාව අත්වැල් බැඳගෙන වසවිසෙන්තර අපේ සෞඛ්‍ය ආරක්ෂා කරන ආහාර මිසක් ආරක්ෂා නොකරන ආහාරය වළක්වා ගැනීම සඳහා ඒකමතිකව වැඩ කළ යුතු මිසක් එක එක්කනට චෝදනා කිරීම මේ පළක් වෙන්නේ නැහැ. ඒකින්ද අපි යෝජනා 4ක් ගෙනාවේ මොන පක්ෂේ රටේ තිබ්බත් මේ කටයුතු මෙන්න මේ ආකාරයෙන් සිද්ධ වෙනවා නම් අපිට පුළුවන් ආහාරයේ සුරක්ෂිතතාවය තහවුරු කරන්න. ඒක ආයෙසරයක් ඔයාලට කියනවා පළවෙනි දේ ආහාරයේ විකුණන කෙනා ඒ ආහාරයේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම වගකීම ගත යුතුයි. අද මේ වගකීම ඒ පුද්ගලයාට දීලා නැහැ. ඒකින්ද මේ නඩු දැමීමේ ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඒ සුරක්ෂිතතාවය වෙන්නේ අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා ගිහිල්ලා ඔප්පු කරන්න ඕනේ ඒක සෞඛ්‍යයට අහිත කරයි කියලා. ඒතර එතුමා සඳහා අවශ්‍ය කරන තාක්ෂණික පහසුකම් එතුමා සඳහා අවශ්‍ය කරන රසායනාගාර පහසුකම් වැනි දේවල් සකස් කිරීමේ අඩුපාඩු තියෙනවා. ඒ වගේම තමයි නීතිමය කටයුතු කර ගැනීමේදී කාර්යක්ෂමතාවයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද තමයි අපි කියලා තියෙන්නේ නිෂ්පාදකයා නැත්තම් මේ ආහාරයේ වෙළඳපොළට දාන පුද්ගලයා ඒ පිළිබඳ සුරක්ෂිතභාවය තහවුරු කරන්නට අවශ්‍යයි සියලු පියවර සහිතව. දෙවෙනි එක තමයි අපි කිව්වේ ඒ ආහාරයේ සුරක්ෂිතතාවය බැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසන් තීරකයා හැටියට සිටිය යුතුයි කියලා. තුන්වෙනි කාරණේ තමයි මම කිව්වේ එවැනි දෙයක් අහුවෙච්චාම එය නීතිය හමුවට පැමිණවීම සඳහා ආහාර සහ වාරිකෝවික කාරණා සම්බන්ධයෙන් පමණක් වෙන් වෙච්ච විශේෂ උසාවියක අවශ්‍යතාවය මෙතනදී මතු කරේ.
හතරවෙනි කාරණේ තමයි කිව්වේ මේ කටයුතු කිරීමේදී විශේෂයෙන්ම මේ සමාගම් සමග සම්බන්ධතාව පවත්වන රාජ්‍ය නිලධාරී පැලැන්තියක් ලංකාවේ ඉන්නවා. ඒක නිසා රාජ්‍ය නිලධාරී එක් හැටියට ඉන්දියාවේ දිසා විශ්‍රාම ගියාට පස්සේ අවුරුදු 5ක් යනකම් කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට මේ සමාගම් සමග සම්බන්ධතාව පවත්වලා තියෙනවා නම් ඊට පැහැදිලි දඬුවම් ලැබෙන වරදක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය කියන එක. ඒකින්ද මේ කාරණා හතර ක්‍රියාත්මක වුණොත් මම හිතන්නේ පක්ෂ විපක්ෂ වලට විතරක් නෙවෙයි මේ රටේ ජීවත් වෙන සියලු ජනතාවට සුරක්ෂිත ආහාර රටාවකට උරුමකම් කියන්න පුළුවන්. එහෙම කරොත් විතරයි මේකෙන් නිරෝග්‍යම අත් කර ගන්නට පුළුවන් වෙන්නේ කියන එකයි කියන්න අවශ්‍ය. වෛද්‍යතුමනි දැන් මේ විෂ පොල්තෙල් ප්‍රමාණය නිසා දැන් මේ අවුරුදු සමයේ උත්සව සමයේ එළවෙන්නේ ජනතාවට මේ නිසා විශාල වශයෙන් මේ දවස්වල තෙල් ආහාර තමයි පාවිච්චි වෙන්නේ. ඇත්තටම ප්‍රශ්නයක් නේද මේක ලංකාවට. දැන් කොතන දිනනද කියලා දන්නේ නැහැ. දැන් මේ පොල් තෙල් කොහේ ගිහිල්ලා දිනනද? මේ නිසා යම් කිසි දෙයක දැන් විශාල ජනතාව වශයෙන් බීජයටපත් වෙලා දෙනවා. මොකක්ද දැන් කරන්න වෙන්නේ? ජනතාව බීතියටපත් වෙන එක එදා ඉස්සර අතීතයේදී අපි බොහෝමයක් විශේෂයෙන් ගම්වල හිටපුවා. මම නගරවල හිටපු කියන්නේ ගම්වල හිටපු කට්ටිය පොල් තෙල් හිඳගත්තා. අපේ අම්මලා වුණත් ඒ දවස්වල පොල් තෙල් හිඳගත්තා. ඒක නිසා කඩෙන් පොල් තෙල් ගියමක් අපි සිද්ධ කරේ නැහැ. අද වෙලා තියෙන යම්කිසි හේතුවක් නිසා ගමේ ඉන්න අය, නගරේ ඉන්න අය සියලු දෙනාම සම්පූර්ණයෙන් පොල් තෙල් කඩෙන් මිලදී ගන්නවා. ඒක නිසා අපි නැවත සැරයක් අපේ මේ තිබ්බ ගෘහ කර්මාන්තයට මේක යනවනම් මේ තියෙන විදේශීය සමාගම් වලට ඇවිල්ලා පොල් තෙල් කියලා පොල් තෙල් නොවන විෂකාරක ද්‍රව්‍ය අපේ ආහාරයට එකතු කිරීමට තියෙන අයිතිය නැති වෙනවා. අඩුම ගානේ තමන්ගේ දරුවෝ ඉන්නවනම් තමන්ගේ විශේෂයෙන් ගැබිනි මාතාවෝ ඉන්න ගෙවල් වල අය කඩෙන් පොල් තෙල් ගන්නේ නැතුව යම්කිසි විදියකින් සැලැස්මක් ඇති කර ගන්නවා නම් අපි සංවිධානය වෙලා හරි නැත්නම් සම්පකාර ක්‍රමයට හරි නැත්නම් ගෘහාශ්‍රිතව තමන්ගේ පොල් තෙල් තමන්ගේ ළඟ තියෙන මෝලකට ගිහිලා හිඳගෙන මේ කටයුත්ත කරගන්න අපි පැහැදිලිවම දන්නවා අපි කන්නේ පොල් තෙල් බව. එහෙම නොවුනොත් එහෙම මේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය ඇතුළු සියලු දෙනා ඉදිරිපත් කරලා තියෙන දත්ත වාර්තා බලපුවාම 75%ක්ම කඩෙන් අරගෙන පොල් තෙල් කියලා කන්නේ පොල් තෙල් නොවන දේවල් කියන භයානක තත්ත්වය තමයි ඇති වෙලා තියෙන්නේ. දැන් මේක දැන් ප්‍රැක්ටිකල් කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මේ දවස් කීපයයි තියෙන්නේ. මේනකොට ලංකාවේ පොල්ලරපු දෙයක්ත් තියෙනවා. එක්ක නාගරික ජනතාවක් තියෙනවා. දැන් මම අහන්නේ ඒකයි. යම් කිසි දෙයකින් දැන් මේ ජනතාවට නාගරික ජනතාව විශාල වශයෙන් පරිභෝජනය කරන තෙල් දැන් මොකද කරන්නේ මේකට? දැන් අන්තිමට අවසානයේදී මොකද වෙන්නේ? දැන් ජනතාවට මේ පිළිබඳ සෞඛ්‍යාංශය වලින් දෙන මේක තමයි වැදගත්. දැන් මොකද කරන්නේ? දැන් මේක කරන්නේ මොකද්ද කියන්නේ මේ 2020 අප්‍රේල් මාසේ ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ. ඔය මාර්තු මාසේ අග ප්‍රශ්නයක් නේ අහන්නේ. නමුත් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දැන් අපි වසර 9ක් තිස්සේ කියනවනේ මේ විදිහට පොල් තෙල් සිද්ධ වෙනවා කියලා. ඒ 2013 අපි කියපු වෙලාවේ මේක නිවැරදි කරා නම් අද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ නැහනේ. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ මේ වෙලාවේ හරි මේ අපි දෙන යෝජනා වසවිසෙන්තර ආහාර සම්පාදනය කරගන්න සහ කඩේ විකුණන්න තියෙන නැත්නම් වෙළඳපොළට එන ආහාරවල සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මූලිකව පියවර ගන්නාවොත් ඒ වගේම නීතියෙන් දඬුවම් පැමිණිය හැකි ක්‍රමවේදයක් හදාගත්තේ නැත්නම් මේ සම්බන්ධව අපිට විසඳීමක් එන්නේ නැහැ. ඒක නිසා අපි තුල යම්කිසි බීතියක් සහ යම්කිසි ආතතියක් ඇති වෙන එක විතරයි වෙන්නේ. ඒක නිසා මේක සඳහා කෙටි පිළිතුරු නෙමෙයි අපිට බලාපොරොත්තු වෙන්නේ මේක කළ හැකි ඉතාමත්ම වේගයෙන් කළ හැකි තිරසාර පිළිතුරක් අවශ්‍යයි. ඒ වගේම තමයි මේ සඳහා කටයුතු කරපු සියලු දෙනාටම යම්කිසි විදිහකින් මේක ඇත්තටම මේ අපි කියන්නේ අවි නොගත් ත්‍රස්තවාදී කියලා අපි මේකට කියවන්නේ ඔය හේතුව හින්දා. මොකද මේ ආහාරය කියන එක පාවිච්චි කරනවා සමහර රටවල් යටත් කරගන්න, සමහර රටවල් වල මානව සම්පත සම්පූර්ණ විනාශ කරන්න පාවිච්චි කරන බව මීට කලිනුත් කියලා දිනවා. අපි මීට කලිනුත් කිරිපිටි ගැන, පාන් පිටි ගැන, මේ පොල් තෙල් ගැන ඊළඟට ඒවා අපි දිගින් දිගටම කතා කරලා තියෙනවා. ඒක නිසා ආහාරයේ සුරක්ෂිතතාවය තහවුරු කරගත්තේ නැත්නම් අපිට රටක නිරෝගී පුරවැසි ඉතුරු වෙන්නේ නැහැ කියන එක මීට කලිනුත් කියලා තියෙනවා. ඒ නිසා අපි මේක අලුතෙන් කියන්නේ ඒ සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදය සකස් කර ගැනීම සඳහා සම්පූර්ණ යෝජනා මාලාව අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා හැකියක්මනින් කටයුතු කරන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. 2013 ඉඳන් ඔබතුමාලා කියන්නේ විෂ පොල් තෙල් ලංකාවේ තිබුණා කියලා. විෂ පොල් තෙල් විතරක් නෙමෙයි. අපි 2013 ඉඳලා යෝජනා විදිහටපත් කරේ 2013. ඊට කලින් ඉඳලා අපි කිව්වා විෂ පොල් තෙල් විතරක් නෙමෙයි. ඔබ කන ධාන්‍ය වල විෂ නැද්ද? හාල් වල විෂ නැද්ද? විෂ තියෙනවා. පැහැදිලිව අපි දන්න කාරණා. ලෝකෙ වැඩිම විෂ කනවා කියලා මම කිව්ව එකයි. වසරකට බිලියන 250ක් වියදම් කරනවා වස විෂ ලංකාවට ගෙන්නන්න. මේ කෘෂි රසායන.
ඉතින් ඒකෙන්ද අපි විස ගෙන්නන්නේ නැද්ද? මේක නිල වශයෙන් නෙමෙයි දෙන්නේ. අපි ඒක නතර කරන්න කියලා ඉල්ලීම කරලා තිනවා දිගින් දිගටම. ඊළඟට පළතුරු වලට අපි වස ගහන්නේ නැද්ද? එළවලු වලට වස ගහන්නේ නැද්ද? පොල් තෙල් ටිකට වස ගහන්නේ නැද්ද? ඉතින් මේ වස කියන එක ඊට පස්සේ නිර්දේශිත රසායනයන් කියලා සෑම ද්‍රාවණයකටම සෑම කන කෑමකටම විවිධාකාරයේ වස එකතු කරන්නේ නැද්ද? ඉතින් ඒක නිසා අපිට පොල් තෙල් එක්කම මේ කියන ආහාරයේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා වැඩපිළිවෙලක් සම්පාදනය කිරීම සඳහා දැඩිව පෙනී සිටින කණ්ඩායමක් ඇතේ ඉක්මනින්ම කළ යුතුයි කියන එක තමයි මෙතනදී අපි කියන්නේ. මේක එක අවස්ථාවක් මහ ජනතාවට මේක තේරුම් ගන්න එකක් මතක තියාගන්න ඕනේ. විෂ පොල් තෙල් කෑවහම විෂ වෙනවා වගේම අනිකුත් වසවිස දාපු ආහාර කරගෙන කාපුවාමත් මේ ආකාරයෙන්ම විෂ වෙනවා කියන එකත් ඒක හිඳයි ඔබේ නිවසෙන් නිවසට එදා පිළිකා තිබෙන්නේ නැති බොහෝ අයට අද පිළිකා තියෙනවා. දියවැඩියාව ගැන හිතුවේත් නැති බොහෝ අයට අද දියවැඩියාව තියෙනවා. මේ රෝග වලට ඔබ මුහුණ දෙන්නේ ඔබ මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු නිසා. අනිත් එක තමයි මේ වෛද්‍යවරු හැටියට අපි මේක දිගටම කියනවා. මේක මහජනතාව පාරිභෝගිකයෝ ඒ සියලු දෙනා මේ සඳහා පෙළ ගැසීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේක දේශපාලන මාතෘකාවක් නෙවෙයි. මේක ඇත්තටම රටේ පැහැදිලි මාතෘකාවක්. දැන් අපි ඔහොම කිව්වට දැන් ඔය සමාගමේ දැන් මේ විෂ පොල් තෙල් කියලා දැන් තහවුරු වෙලා තියෙනවනේ දැන් අද ප්‍රමිතිය හරියට මේක මේ තිබුණු තත්ත්වෙත් එක්ක දැන් එතකොට මේ ව්‍යාපාරිකයින්ට එරෙහිව යම් කිසි දෙයක දැඩි ක්‍රියාමාර්ග ගැනීමට මේකට හැකියාවක් තියෙද ලංකාවේ නීතියත් ඒක තමයි මම කියන්නේ ඒ දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිය සකස් කර හෝ කළ යුතුයි කියලා. මේ වැරදි ආහාර කියන්නේ තමන් යම් කිසි කෙනෙකුට වැරදි ආහාර විකුණලා එයින් මුදලක් උපයා ගන්නවා කියන වැරදි තාමත්ම අයහපත් කර්මාන්තයක්. පැහැදිලිවම ඒ නිලධාරීන්ට විතරක් ඒ කම්පැනි වල සහ සමාගම් වල අයට විතරක් නෙමෙයි ඊට අනුග්‍රහය දක්වපු නිලධාරීන් ඒ තනතුරු වල යහතින් වැජබිලා ඉන්නවා දැනටත්. ඔය කියන ආයතනවල නිලධාරීන් ටික මීට කලිනුත් සෞඛ්‍යයට අහිතකර දේවල් ගෙන්නා ගැනීම සඳහා කටයුතු කරලා ඒ තනතුරු වලම ඉන්නවා. ඉතින් කිසිම පරිපාලන වශයෙන් හෝ නීතිමය වශයෙන් හෝ ක්‍රියාවක් යෙදෙන්නේ නැති අවාසනාවන්ත තත්ත්වයක් තියෙන. ඒක හින්දා තමයි අපි කිව්වේ මේ සම්බන්ධව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරන අනපනත් ශක්තිමත් කිරීම විතරක් නෙමේ අවශ්‍ය කරන ඒ සඳහාම ගැළපෙන උසාවියක් නිර්මාණය කරන්න කිව්වේ හැකි ඉක්මනින් මේ නඩුව අහලා අවශ්‍ය දඬුවම් කරන්න ඕනේ කියන මතවාදයේ ඉඳලාම තමයි. ඔබතුමා කියන අතීතයට බලපවත්වන විදිහට හෝ නීති පනවා ගෙනල්ලා මේකට නීති ක්‍රියාත්මක කරන්න කියලා. අතීතයක් නෑනේ මේක දැන් තියෙන නීතිය යටතේ කියන්නේ දැන් මේක මම නීතිඥයෙක් නෙමෙයි නමුත් නීති පැත්තෙන් කතා කරපුවාම දැන් අපි වෛද්‍යවරයෙක් හැටියට ප්‍රතිකාර කරපුවාම යම්කිසි කෙනෙක් මේකේදී අපරාධ නීතිය යටතේ අපිට නඩු පැවරුවොත් එහෙම අපේ අපරාධ නීතියෙන් මේක අපරාධ නීතිය යටතේ නඩු පවරලා අවශ්‍ය කරන තීරණ ගන්න. ඒ සඳහා මම නීතිඥ මහත්මයෙක් නෙවෙයි නීතිඥ මහත්මයෙකුගේ උපදෙස් අරගෙන මේක අපරාධයක් කියන ගණයට දෑම සඳහා යම් කිසි විදිහකින් තහවුරු කිරීමක් අවශ්‍ය නැහැ. අපිට ඒ තහවුරු කිරීම දෙන්න අපි බැඳී සිටිනවා. ඒ කියන්නේ ඔබතුමාගේ රාජ්‍ය මේක ඒක ත්‍ස්තවාදයේ වගේ වැඩක් නෙමෙයි. අපි ගන්න නැතුව මරනවා වගේ වැඩක්. ඒක මේ වගේ දෙයකට ඔබතුමා කියන්නේ අපරාධ නඩුවක් විදිහටම පැහැදිලිව මේක අපරාධයක් යටතේ ගොනු කරන්න ඕනේ. මොකද මේ රටේ තියෙන කාරණයක් තමයි යම් කිසි විදියකින් යම් කිසි අවියකින් වෙඩි තිබ්බොත් ඒක ඒ ෂණිකයෙන් මැරෙන හින්දා ඒක මරණයක් හැටියට නැත්නම් මිනිමැරුමක් හැටියට ගන්නවා. නමුත් යම් කිසි වසක් කෑමට දාලා ටිකෙන් ටික මරනවා කියන එකත් ඒක යම් කිසි මිනිමැරුමක් තමයි.